समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ ගම්පහ ලක්ෂ්මී පාරේ පදිංචි චන්ද්‍රසිරි දිසානායක ආර්යවතී දිසානායක සුමනසිරි දිසානායක යන සහෝදර සහෝදරියන් විසිනුයි. මේ දිසානායක සහෝදර සහෝදරියන්ගේ අරමුණ තමයි මීට වසර 6කට පෙර එනම් 2016 අප්‍රේල් 9 වන දින පරලෝසපත් වූ එමලින්නෝනා දිසානායක සහෝදරියට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා සංසාර දුකින් මිදී නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. කලකට ඉහතදී පරලෝසපත් වූ දෙමාපියන් දෙදෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී නිර්වාණ අවබෝධය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටද අමා මහ නිවන් පිණිසම මේ කුසලය හේතු වේවා. මෙවැනි අරමුණු පරමාර්ථ මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනාව විකාශනය කිරීමේ දායකත්වය ඔබ ලබාගෙන තියෙනවා. ඉතින් අපි ඒ පුණ්‍යානුමෝදනාව ධර්ම දේශනාව අවසානයේදී සිද්ධ කරමු. එතෙක් අපි බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි, බණ පදයක් ශ්‍රවණය කරනකොට තමයි අපිට දහම් දැනුම නොදන්න දේ දැනගන්න
ධර්මඥානීය වර්ධනය කරගන්න ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය මගහසර සකස් කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. ඇසූ බණපදයක් දැන් හිතන්නකෝ මේ මා කියලා දෙන බණපදය මීට කලින් අහලා තියෙනවා. මේ ඇසූ බණපදයේ නැවත නැවතත් ඔබ ශ්‍රවණය කරනකොට ඒ තියෙන අවබෝධය ඊටම පුළුල් වෙනවා පින්නතුනේ. ඇදතෙන් ඍජු වෙනවා. වැරදිතෙන් නිවැරදි කරගන්න පුළුවන් වෙනවා. සැකතෙන් දුරු කරගන්න පුළුවන් වෙනවා. එතකොට ලොකු අවබෝධයක් ලැබෙන අතර ඇසූ ධර්මය මනස තුල හොඳින් ස්ථාපිත වෙනවා. පින්නතුනි අපේ හිත හැම වෙලාවෙම එකම විදියකට පවතින්නේ නැහැ. අපි මොකද කරන්නේ හැම වෙලාවෙම පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කරගන්න. එතකොට අපේ හිත තුල නිමිති අනුනිමිති පහළ වෙනවා. ඇලීම් ගැටීම් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මනස චංචලයි. විවිධ සිතුවිලි ඇති වෙනවා. ඇති වෙච්ච සිතුවිලි ඇති වුණා පැවතුණා නැති වුණා. මේ විදියට දිගින් දිගට යනවා. උත්පාද තితి භංග. ඊටත් වඩා පින්නතුනි අපි අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනවනේ. ලාභ ලාභ යස යස නිന്ദා ප්‍රශංසා සැප දුක්. මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනකොට ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් අපට ලැබෙනකොට පින්නතුනි අපි සතුටු වෙනවා. උද්දාමයටපත් වෙනවා. ආඩම්බර වෙනවා. ඒ වුණාට අපට අලාභයක් අපකීර්තියක් නිന്ദාවක් එනකොට මොකද වෙන්නේ? අපි හිතින් මුකුලිත වෙනවා. මානසිකව ඇද වැටෙනවා, කඩා වැටෙනවා. මනස නොසන්සුන් වෙනවා, වික්ෂිප්ත වෙනවා. සමහර විට කලකිරෙනවා. ජීවිතයේ එපා වෙන අවස්ථාත් ඇති ඒ අතර. මෙවැනි ස්වභාවයක් දකින්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මෙන්න මේ වගේ වෙලාවන් වලදී හිතට සහනය සංසිඳීම ළඟා කරගන්න බණපදයක පිහිට ප්‍රාර්ථනා කරන්නමයි වෙන්නේ. පින්නතුනි අපේ ජීවිතේට විවිධ ප්‍රශ්න ගැටලු බලපානවනේ. සමහර ප්‍රශ්න ඇති වුණාට පස්සේ ඒවට විසඳුම් හොයන්න සල්ලි මිල මුදල් ධන දාන්නේ භවභෝග තිබුණට බෑ. සමහර ප්‍රශ්න වලට සල්ලි වලින් උත්තර හොයන්න බෑ පින්නත. සමහර ප්‍රශ්න වලට උත්තර දැනුගත්කම් තිබුණටත් බෑ. ආචාර්යකම් මහාචාර්යකම් තිබුණට තමන්ගේ විෂයපතය තුලින් ඒවට උත්තර හොයන්න බෑ. එහෙනම් සමහර ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් වෙන්නේ ධර්මයේ තුලින්මයි. මේක තමයි ඇත්ත පින්නතුනේ. මොකද බුදුරජාණන් වහන්සේ මේ ධහම දේශනා කළේ සර්වඥතා ඥාණයෙන්.
ලොව සියල්ල විනිවිද දකිමින් තමයි දේශනා කළේ. ඒ නිසා ඊට වඩා දෙයක් ලෝකේ නැහැ. පින්නතුනි, කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් අන්නේ මිත්‍යාවෙන් අත්මුදවලා සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ කරන්න බණපදයක් තමයි පිහිට වෙන්නේ. පින්නතුනි, ඔබෙත් මගේ ජීවිතයේ අංග සම්පූර්ණ නැහැනේ. යම් යම් දුර්වල අඩුපාඩුකම් ඕන තරම් තියෙනවා. ඒ දුර්වල අඩුපාඩුකම් පියවාගෙන මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න, පරලොව ජීවිතයේ සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න මේ ධර්මයේ තමයි පිහිට වෙන්නේ. මේ සියල්ලටම වඩා අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ, මේ අනවරාග්ද සංසාරයේ සැරිසරන අපට ඒ සසර දුකින් අත මිදී උතුම් නිර්වාණය පසක් කරගන්නට ධර්මයමයි පිහිට වෙන්නේ. පින්නතුනි, මේ ලෝකේ කාටවත් බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. අඩුම ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුයි. එහෙනම් ධර්ම ශ්‍රවණය ලෞකික ජීවිතයේ සාර්ථකත්වයටත් ලෝකෝත්තර ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වයටත් අතිශයින්ම උපකාරී වන සත්‍ය වූ ධර්මතා පද්ධතියක් බව අපි තේරුම් ගන්න ඕන. පින්නතුනි, අද ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා නිවන සඳහා හා සසර සඳහා පාදක වන්නා වූ සුවිශේෂී දැනගත යුතු ගැඹුරු එහෙත් නිතර භාවිත වන අපි ඊතරම් ගණන් නොගන්න සරල ලෙස කතා කරන එහෙත් තේරුම් ගත යුතු ධර්ම කරුණු කීපයක්. මේ ධර්ම කරුණු අතරේ තියෙනවා අපි නිතරම පාවිච්චි වෙන වචන හතරක් තියෙනවා. පින්, පව් සහ කුසල් අකුසල්. පොඩි ළමයි පවා, තරුණ අය පවා, වැඩිහිටි අය පවා, මහලු අය පවා, ගිහියන් වේවා පැවිද්දන් වේවා කවුරුත් භාවිත කරන වචන හතරක් තමයි පින්, පව්, කුසල්, අකුසල්. සාමාන්‍යයෙන් පින්නතුනි මේක හොඳට ශ්‍රවණය කරන්න පටලවා ගන්න නැතුව බණ අහන්න පටන් ගත්තට පස්සේ අවසන් වෙනකම්ම මේක තේරුම් යනකම්ම අහන්න. එක සැරේ අහලා තේරුණා වගේ දැනුණට සමහරවිට ආයිත් කල්පනා කරනකොට පොඩ්ඩක් පටලවෙන්න පුළුවන්. එතකොට ආයිත් මේ බණ අහන්න. එතකොට මේක නිරවුල් වෙනවා. මොකද්ද ඔය හාමුදුරුවෝ කියා දෙන්න යන ඔච්චර වැදගත් දේ? ඔව්. අපි සාමාන්‍ය විවහාරේ පින්නතුනි කතා කරනවා පින, කුසලය, යහපත, සදාචාර, හොඳ දේ, මේ සියල්ල එක ගොඩකට දාලා තමයි අපි කතා කරන්නේ. කෙනෙක් හොඳ දෙයක් කළොත් අනේ ඔයා පින් අතේ වැඩක් කළේ, ඔයා මහා ලොකු කුසලයක් කරේ, හරිම වැදගත් දෙයක් ඔයා කළේ, මේ වගේ දේවල් අපි පාවිච්චි කරනවා කියනවා. ඒ වගේම නරක දේවල් අපි එක ගොඩකට දානවා. නරක, පව, අයහපත,
අකුසලය මේ ටික එක ගොඩකට දාලා කතා කරනවා. නරක වැඩක් කරොත් ඒක මහා පව් වැඩක්. ඒක මහා අකුසල් වැඩක්. ඕම කියලා අපි කතා කරනවා. මෙන්න මේක මෙහෙම භාවිත කළාට අපි නිවැරදි ලෙස මේ තේරුම් ගන්න ඕන. පින මොකද්ද? කුසලය මොකද්ද? පව මොකද්ද? අකුසලය මොකද්ද? මේ හතර හරි හැටි තේරුම් ගත්තොත් අපට මේ ධර්ම මාර්ගයේ හොඳට ගමන් කරන්න පුළුවන්. නැත්තම් මහා ගැඹුරු ධර්මය දැනගත්තට අපේ ජීවිතයේ මූලික හරය නැත්තම් ධර්මයට පදනම අපි තුල නැත්තම් අර ගැඹුරු ධර්මයෙන් පවා නිසි ප්‍රයෝජන ගන්න අපට බෑ. ඒ නිසා පින්නතුනි හොඳින් මේ වටහා ගන්න ඕන. පිනක් යනු කුමක්ද? ඔබෙන් මං ඇහුවොත් ඔබ දෙන උත්තර ගණනාවක් ඇති. පිනක් කියලා කියන්නේ හොඳ දෙයක්. පිනක් කියන්නේ කුසලයක්. පිනක් කියන්නේ යහපත් දෙයක්. පිනක් කියන්නේ අනුන්ට වැඩදායි දෙයක්. ඔහොම කියලා කියයි. පින්නතුනි. දැන් හොඳ දේවල් තියෙනවනේ. සෑම හොඳ දෙයක්ම පුණ්‍ය කර්මයක්ද? අනොතන අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපි හිතමු මේ බණ ආසනේ ඉදිරිපිට මේ බණ මේ මේසයක් තියෙනවා. දැන් මේ මේසේ පැත්තක තියලා තියෙනවා කොළයක් මේ ගුලි කරලා මෙතනින්. දැන් ඒක කැමරාවෙන් පේනකොට අවලස්සනයි. මෙතන කොළයක් කොණ්ඩි කරලා තිබ්බහම ඒක අවලස්සනයි. ඒ නිසා කෙනෙක් කියන ඕක හොඳ නෑ, ඔතනින් අයින් කරන්න. ඒක තිබුණයි කියලා බණ කියන්නවත් බණ අහන්නවත් බාධාවක් නෑ. නමුත් කැමරා ශිල්පියා කියන ඕක තියන්න එපා, ඕක ලස්සන නෑ, හොඳ නෑ. ඒ නිසා කියනවා ඒක අයින් කරන්න. දැන් ඒක අයින් කළා. කෙනෙකුට ඒක නොපෙනුනත් කැමරා ශිල්පියාට ඒක අයින් කරාම හොඳ දෙයක් වගේ පෙනුණා. එතකොට ඒක හොඳ දෙයක් නේ. දැන් මේ කොලයක් උණ්ඩි කරලා නැත්තම් ගුලි කරලා මෙතන තිබ්බ එක අයින් කරේ ඒක හොඳ වැඩක්. දැන් මේ හොඳ වැඩේ පිනක්ද? නෑ. ආන්න ඔතන තේරුම් ගන්න ඕන. දැන් පින්නතුනි ඔබ ගමනක් යන්න යනවා. ගමනක් යනකොට ගෙදර ඉන්න විදියටම යන්නේ නෑනේ. ඔබ කොණ්ඩේ පීරගෙන යන්න ඕන හොඳට. සමහර කොණ්ඩේ පීරනවා, හෙයාර් ස්ටයිල් දානවා, මේ වගේ දේවල් කරනවා. කොණ්ඩේ ඩයි කරනවා, සමහරු ස්ට්‍රේට් කරනවා, එක එක දේවල්. දැන් අපි සරලව ගත්තොත් කොණ්ඩේ අවුල් කරගෙන යන්නේ නැතුව කණ්ණාඩිය ළඟට ගිහිල්ලා පනාව අරගෙන කොණ්ඩේ පීරනවා. පිළිවෙලකට මේ ගමන යන්න ඕන නිසා. දැන් කොණ්ඩේ පීර ගන්න එක ඒ තැනට යන්න හොඳ දෙයක්ද නැද්ද? හොඳ ක්‍රියාවක් නේ. දැන් පින්නතුනි මේ හොඳ ක්‍රියාව කියලා ඒක පිනක්ද? නෑ. ආන්න බලන්න. හොඳ ක්‍රියාවක් ඒක. ඒක පිනක් නෙවෙයිනේ. ඒ නිසා හොඳ ක්‍රියාව පිනක් කරගන්න අපේ අතේ වගකීමක් තියෙනවා. එහෙනම් ඒක තේරුම් ගන්න ඕන හොඳට. බලන්න එහෙනම්.
එහෙනම් පිනක් කියලා කියන්නේ මොකක්ද? ඔන්න තේරුම් ගන්න. පිනක් යනු තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කරලා හිතේ ඇතිවන සතුට පිනයි. හදයන් පුනාතේති පුඤ්ඤං චිත්තං පුනාතේති පුඤ්ඤං. හදවත පිනායාම සිත පිනායාම පිනයි. හැබැයි නිකම් පිනා ගිහිල්ලා වැඩක් නැහැ. තමන්ගෙන් තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ වෙන්නත් ඕන. දැන් අපි කරන ක්‍රියා බෙදනවා මෙහෙම. තමන්ට යහපතක් වන අනුන්ට අයහපතක් වන ක්‍රියා. අනුන්ට මොන වුණත් කමන්නේ මට යහපතක් නම්. තමන්ට අයහපතක් වන අනුන්ට යහපතක් වන ක්‍රියා. මට මොන වුණත් කමන්නේ එයාට හොඳ නම්. තමන්ටත් අනුන්ටත් අයහපතක් වන ක්‍රියා. තමන්ටත් අනුන්ටත් යහපතක් වන ක්‍රියා. ඔන්න ඔය විදිහට එක ක්‍රියාවක් ගත්තාම කොටස් 4කට බෙදෙනවා. තමන්ට යහපතක් අනුන්ට අයහපතක් වන ක්‍රියාව තමන්ගේ පැත්තෙන් බැලුවම හොඳ ක්‍රියාවක් වෙන්න පුළුවන්. අනුන්ට අයහපතක් වුණාට තමන්ට යහපතක්නේ. ඒක පිනක්ද? නෑ, පිනක් නෙවෙයි. අනුන්ට අයහපතක් වෙලා. තමන්ට අයහපතක් වුණාට අනුන්ට යහපතක් වන ක්‍රියා තියෙනවා. මට මොන වුණත් කමන්නේ අනිත් මිනිස්සුන්ට යහපතක් නම්. එතකොට අනිත් අයට යහපතක් වන ක්‍රියාව හොඳ ක්‍රියාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒක මට අයහපත් වෙලා තියෙනවා. එහෙනම් ඒක පිනක්ද? නෑ, පිනක් නෙවෙයි. තමන්ටත් අනුන්ටත් අයහපතක් වන ක්‍රියා ඒවා කොහොමත් පින් නෙවෙයි බව දන්නවා. එහෙනම් පිනක් නම් තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් වෙන්න ඕන. ඒක කරලා හිතේ සතුටකුත් ඇති වෙන්න ඕන. අන්න ඒක තමයි පින. කුසලයේ අනු කුමක්ද? කුසල් කියලා කියන්නේ පින්වතුනි කුසලතාව, දක්ෂතාව, හැකියාව, ශක්්‍යතාව. අපි තුල වඩා ගන්න ඕන කුසල්. ඒ නිසා කුසලය අතිශය වැදගත්. කුසලයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ආධ්‍යාත්මික හැකියාවක් වර්ධනය වෙන එකයි. මොනවද ආධ්‍යාත්මික හැකියාව? දැන් මෛත්‍රිය නිකන් ඇති වෙනවද? නෑ. ඒක ඇති කරගන්න ඕන, වඩන්න ඕන. අන්න කුසලතාවක්. කරුණාව නිකන් ඇති වෙනවද? නෑ. ඇති කරගන්න ඕන. දයාව, මෛත්‍රිය, පරහිතකාමී බව, අවිහිංසාව මේවා නිකන් ඇති වෙන්නේ නෑ. මේවා ඇති කරගන්න ඕන. අන්න ඒවා කුසලතා. දැන් පින්වතුනි ඔබ හිතන්න ඔබ වෘත්තීය වශයෙන් ගත්තහම ගණකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, නීතිඥයෙක් වෙන්න පුළුවන්, ගණිතඥයෙක් වෙන්න පුළුවන්. විවිධ ක්ෂේත්‍රවල හැකියාව ඇති අය වෙන්න පුළුවන්. ඒවත් කුසලතා තමයි. ඒවත් කුසල්. හැබැයි මේ අපි කියන කුසල් නෙවෙයි මෙතන. ඔබ ළඟ කුසලතාවක් තියෙනවා. දැන් කැමරාව හසුරවන්න කුසලතාවක් තියෙන්න ඕන. ආලෝකය හසුරවන්න කුසලතාවක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒවා එකට සංකලනය කරලා ඒවා සංස්කරණය කරන්න කුසලතාවක් තියෙන්න ඕන. දැන් ඒවා වෘත්තීය හැකියාව. හැබැයි ඒවා කොච්චර තිබුණත් එයින් නිවන් දකින්න බෑ. වෛද්‍ය වෘත්තියේ ඉස්සරහට ගියාය, නීතිඥ වෘත්තියේ ඉස්සරහට ගියාය, ගණිතඥයෙක් හැටියට ඉදිරියට ගියාය,
විද්‍යාඥයෙක් හැටියට ඔහු නව සොයා ගැනීම කරාය. ඒ නිවන් දකින්න බෑ. ඒක අවශ්‍ය වෙනවා ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට. එහෙනම් මෙතන කුසලතා කියලා කිව්වහම කුසල් කියලා කියන්නේ ඔබ ළඟ තියෙන වෘත්තීය කුසලතා ගැන නෙවෙයි. ඒ කුසලතා ඇති කරගන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ කුසලතා ඇති කරගන්න, ඒවා ජීවත් වෙන්න, භෞතික දියුණුව ඇති කරගන්න අවශ්‍යයි. හැබැයි පින්නතුනි, ඒ කුසලතා වලින් කෙනෙකුට නිවන් දකින්න බෑ. එහෙනම් මෙතන කුසල් කියලා කියන්නේ ආධ්‍යාත්මික කුසලතා වර්ධනය කරගන්න එකයි. දැන් බලන්න ලෝකයට පහළ වෙච්ච බුදුවරු අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාව අතර තියෙනවා මෙන්න මේ ගාථාවත්. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. එතන කියනවා සබ්බ පාපස්සා කරණං පව් වැඩ කරන්න එපා. පව් වැඩ කරන්න එපා කියලා පින් කරන්න කියලා නෑ. කියන්නේ මොකද්ද? කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න. එහෙනම් කුසලයේ කොච්චර වැදගත්ද? දැන් මෙතන කුසල් කියලා කියන්නේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන දේවල්. මොනවද ආධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන දේවල්? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය පංච බල, සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය ආදී. මෙන්න මේව තමයි කුසලතා. එහෙනම් කුසල් වඩන්න ඕන. දැන් ඔබට පිනයි කුසලයයි පැහැදිලිද? මොකද්ද පිනක් කිව්වේ? තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කළ හිතේ ඇතිවන සතුට. කුසල් කිව්වේ ආධ්‍යාත්මික කුසලතා වර්ධනය කර ගැනීම. එහෙම නැත්නම් බාහිර කුසලතා නෙවෙයි. දුවන්න පුළුවන්, නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, ක්‍රීඩා කරන්න පුළුවන්, විවිධ ක්‍රීඩාවලට දක්ෂයි. ඒවත් කුසලතා. හැබැයි ඒවා නිවනට බලපාන කුසලතා නෙවෙයි. එහෙනම් පිනයි කුසලයයි පැහැදිලි. නිවන සඳහා ඕන වෙන කුසලතා මොකක්ද කියලා දන්න. දැන් බලන්න පින් මොකටද? අපි දැන් පින් කරනවනේ. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, වන්දනා ගමන් යනවා. දුප්පතුන්ට අපි උදව් කරනවා. සත්තුන්ට පිහිට වෙනවා. විවිධ දේවල් අපි දන් දෙනවා. අන්නං පානං ගරං වත්තං යානං මාලා විලේපනං ගන්ධෝ සෙය්‍යා පදීපේයං දානවත්තු සියොන්දස. දස දාන වස්තුවම අපි දන් දෙනවා. ඊළඟට දස පුණ්‍ය ක්‍රියා අපි කරනවා. දානං සීලංච භාවනා පත්ති පත්තානුමෝදනා වෙය්‍යා වච්චා පචායන්ති දේශනා සුති දිට්ඨිචෝ. දස පුණ්‍ය ක්‍රියා කරනවා. පින් කරනවා. පින් කරලා ඔබ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඔබ පින් කරලා බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් නිවන් දකීවා කියලා. මේ පිනේ බලයෙන් අපට නිවන ලැබේවා. ලැබෙයිද? නෑ පින්නතුන්. එතකොට පින් කළා නිවන් දකින්න පුළුවන්ද බැරිද? ඍජු උත්තරේ බෑ. පින් කරලා නිවන් දකින්න බෑ. එහෙනම් පින මොකටද? පින එපාද? පින ඕන. මොකටද පින ඕන? සසර සැපවත් කරගන්න. දැන් ඔබ මනුෂ්‍යත්වයක් ලබාගෙන තිනවා. ඒ පෙර පින් නිසා. පුබ්බේච කත පුඤ්ඤතා. දැන් ඔබට ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. හොඳට ඇස් දෙක පේනවා, කන් දෙක ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා. අතපය හතර හොඳට තියෙනවා, මන්ද බුද්ධික නැහැ, අංග විකල නැහැ.
මේ පෙරපින නෙවෙයිද? පෙරපින තමයි. ලෝකයේ අනිත්‍යයත් එක්ක සසල බැලුවාම සාපේක්ෂව මන්ද බුද්ධිකය කොච්චර ඉන්නවද? අංග විකලය කොච්චර ඉන්නවද? උපතින්ම බිහිරි, උපතින්ම අන්ධ, උපතින්ම කතා කරන්න බැරි කොච්චර පිරිසක් ඉන්නවද? ඒ අයත් එක්ක ඔබ සැසඳුවාම ඔබට එවැනි අඩුපාඩුකම් නැත්තම් ඔබ කොච්චර පුණ්‍යවන්ත කෙනෙක්ද? එහෙනම් පෙර පින් කරලා තියෙනවා. එහෙනම් පින ඕන අපට. පින් මොකටද? සසර සැපවත් කරගන්න. වෙන දෙයකට නෙවෙයි. පින් ඕන සසර සැපවත් කරගන්න. හොඳ මනුෂ්‍යත්වයක් ලබන්න, හොඳ තැනක උපදින්න, ෂණ සම්පත්තිය ලබන්න, භවභෝග ධන දාන්‍ය ලබන්න පින අවශ්‍යයි. දැන් චුල්ලකම්ම විභංග සූත්‍රයට ගියාම අපිට පේනවා කොච්චර මිනිස්සු අතර විෂමතා තියෙනවද? මේ පින පව අතර වෙනස මේ තියෙන. දැන් එහෙනම් පිනෙන් වෙන්නේ මොකද්ද? සසර සැපවත් වෙනවා. පින් කළා මා කියව නිවන් දකින්න බෑ. පින් කළාම සසර දික් වෙනවද කෙටි වෙනවද? සසර දික් වෙනවා. පින් කළා මොනවා හරි ප්‍රාර්ථනා කළා තියනවද? අපෝ අනන්ත ප්‍රාර්ථනා කළා ඇති. භවභෝග ලැබේවා, ධන දාන්‍ය ලැබේවා, මිල මුදල්, හරක බාන, යාන වාහන, ඉඩකඩම්, ගේ දොර, වතු පිටි අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා ඇති. සමහරව හිතනවා මෙහෙම කියනකොට හිතින් hina යනවා ඇති. ආමුදුර ඔහම කොට අපි නම් එහෙම ප්‍රාර්ථනා කළා නැහැ කියලා. එහෙනම් පින් කළා ප්‍රාර්ථනා කළා තියෙන්නේ මොකද්ද? නිවන් ලැබේවා කියලා. මං කියවනේ නිවන් දකින්න බෑ කියලා පින් කළා. එහෙනම් භවභෝග ප්‍රාර්ථනා කළාද නැද්ද? දැන් ඔබ කියනවා නෑ. අපි ප්‍රාර්ථනා කළේ නැහැ. මොකද ප්‍රාර්ථනා කළත් නොකළත් ඒවා අපිට ලැබෙනවා. ඒ කියන්නේ ඔබේ සිත කල් ඇතුවම ඒවා ප්‍රාර්ථනා කළා තියනවද නැද්ද? ප්‍රාර්ථනා කළා තියෙනවා. ඒකනේ කියන්නේ ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙනවා කියලා. ඒක තමයි මනුෂ්‍ය සිතේ ස්වභාවය. ඇයි පින්නතුනි? පින තුල තණ්හාව තියෙනවා. පින තුල ආශාව තියෙනවා. ඒ නිසා පින් කරන්නේ තණ්හාවෙන්. ඒකයි මං කිව්වේ පින බලපාන්නේ සසරට, පින බලපාන්නේ සසර සැපවත් කරගන්න. හොඳ මනුෂ්‍යත්වයක්, හොඳ දිව්‍යාත්මයක්, හොඳ බ්‍රහ්මත්වයක්, බ්‍රහ්ම ලෝක යන ධානයක්වත් ලබන්න ඕන. නමුත් දුගතියට යන්නේ නැතුව සුගතියටපත් වෙන්න පින් බලපානවා. අපට පින් ඕනද? අපි කාටත් ඕන. පින් කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. පිනේ තියෙන ප්‍රතිඵලයයි කිව්වේ. එහෙනම් පින්නතුනි, ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, ගිහියෙක් වුණොත් පින් අවශ්‍යයි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි, පැවිද්දෙක් වුණත් පින් අවශ්‍යයි. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, දෙවියෙක් වුණත් පින් අවශ්‍යයි. එහෙනම් අපි මිනිසුන් වේවා, ගිහියන් වේවා, නැත්තම් පැවිද්දන් වේවා, දෙවියන් වේවා, ගිහියන් වේවා, පැවිද්දන් වේවා, දෙවියන් වේවා, කාටත් පින් ඕන. පින තමයි සැප කියන්නේ. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් තමයි සියලු අර්ථ සිද්ධීන් සිද්ධ කරන්නේ. පින් තමයි අපට දිව්‍ය ලෝකය ලබා දෙන්නේ. ඒ නිසා පින් අවශ්‍යයි. හැබැයි පින නිවනට නෙවෙයි බලපාලා තියෙන්නේ සසරටයි. පින් කරන්න සසර දික් වෙනවා. ඇයි සසර දික් වෙන්නේ? ඒකේ තණ්හා දෘෂ්ටි තියෙන නිසා. එහෙනම් තණ්හාව එතන තියෙනකන් අපේ සසර ඉදිරියට යනවා. එහෙනම් පින්නතුනි හොඳට තේරුම් ගන්න ඕන පින සහ පිනේ ක්‍රියාකාරීත්වය. දැන් අපි පින්කමක් කරනෝනේ ඇත්තටම ප්‍රාර්ථනා කරන්න ඕන මොකද්ද? දැන් බලන්න ඔබ මල් පහන් පූජා කළා අවසානයේ ප්‍රාර්ථනා ගාතාවක් කියනවා. මොකද්ද ප්‍රාර්ථනා ගාතාව? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය.
නිවන් දකින්නකම් මට යාව නිබ්බානපත්තිය නිවන් දකින්නකම් මට මා එපා. බාල සමාගමෝ බාලයෙක් ඇසුරට ලැබෙන්න එපා. බාලයෙක් කියන්නේ දුර්ජනෙක්, අසත්පුරුෂයෙක්, මෝඩයෙක් ඇසුරට නොලැබේවා. එහෙනම් ඇසුරට ලැබෙන්න ඕන කවුද? කල්යාණ මිත්‍රයෙක්, හොඳ මිනිස්සෙක්, සත්පුරුෂයෙක්. නබජේ පාපකේ මිත්තේ පාප මිත්‍රයෝ ආශ්‍රයට නොලැබේවා. නබජේ පුරිසාදමේ අදම පුරුෂයෝ ආශ්‍රයට නොලැබේවා. බජේත මිත්තේ කල්යාණේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රයට ලැබේවා. බජේත පුරිසුත්තමේ උත්තම පුරුෂයෝ ආශ්‍රයට ලැබේවා. මෙන්න මේක තමයි පින්නතුනේ අපි ප්‍රාර්ථනා කරන්න ඕන. එහෙනම් පිනක් කළා ප්‍රාර්ථනා කරන්න ඕන සත්පුරුෂේ කල්යාණ මිත්‍රයෙක් හොඳ මිනිස්සෙක් ආශ්‍රයට ලැබේවා කියලා. මොකද නිවන් දකින්නත් සත්පුරුෂ ආශ්‍රය අවශ්‍ය නිසා. සත්පුරුෂයෙක් නැත්නම් නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ. එහෙනම් පින එකෙල්ලේම නිවන් දැකීම සඳහා හේතු නොවුනාට නිවනට අවශ්‍ය කරන මගහසර සකස් කරන්නට අවශ්‍ය කරන මනුෂ්‍යත්වය, ශන සම්පත්තිය, කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ සියල්ල පසුබිම හදන නිසා ඊළඟට අපට කුසල් වඩන්න ලේසියි. ඒකයි පින්නතුනි. එහෙනම් දැන් පින ගැන හොඳට පැහැදිලි. කුසල් කිව්වේ අපි කුසලතාවලට, දක්ෂතාවලට, හැකියාවලට. මොන දක්ෂතා මොන කුසලතාද? ආධ්‍යාත්මික කුසලතා. ඇතුළත ඇති වෙන, සිතේ ඇති වෙන කුසලතා. ඒ කුසලතා එකෙල්ලේම බලපාන්නේ නිවනටයි. එහෙනම් නිවන් දකින්න කැමති කෙනා කුසල් වැඩිය යුතුයමයි. මොනවද කුසල් කියන්නේ? දැන් බලන්න පින්නතුනි, ආධ්‍යාත්මික කුසලතා වර්ධනය කරගන්න නම් අපේ හිත දියුණු වෙන්න ඕන. හිත දියුණු වෙන්න නම් භාවනාවක් කරන්න ඕන. එහෙනම් හිතේ දියුණුව ඇති කරන යමක් වේද? එය කුසලතාවක්. ඒව තමයි කුසල් කියලා කියන්නේ. එහෙනම් ඒකට භාවනා කිරීම අවශ්‍ය වෙනවා. දැන් මෙහෙම මං අහන්නම්කෝ. දැන් පිනක් දන්නව කුසලයක් දන්නව. හැම පිනක්ම කුසල්ද? ඔන්න ඕක තේරුම් ගන්න ඕන. හැම පිනක්ම කුසල්ද? නෑ. හැම පිනක්ම කුසල් නම් පිනයි කුසලයයි වෙන් කළ කතා කරන්න අවශ්‍ය නෑ. ඒ නිසා හැම පිනක්ම කුසල් නෙවෙයි. ඒකයි පින්නතුනේ. පිනයි කුසලයයි කියන්නේ දෙකක්. ඒ නිසා හැම පිනක්ම කුසල් නෙවෙයි. පින් තියනවා කුසල් නොවන. උදාහරණයක්. දැන් අපි මල් ටිකක් මල් වට්ටියක් සකස් කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න බුද්ධ ප්‍රතිමාවක් පින්තූරයක් ඉස්සරහට ගිහිල්ලා මේ මල් වට්ටිය බුද්ධ ප්‍රතිමාව ඉස්සරහට තියලා බුදු ආමඳුරන්ට පූජා වේවා කියලා සාදු සාදු කියලා වැන්දා. හිටගෙන හරි පසඟ පිහිටුවාගෙන හරි දිගා වෙලා හරි වැන්දා. දැන් ඒක මොකද්ද? ඒක පිනක්. ඒකේ කුසලතාවක් වර්ධනය වුණාද? නෑ. හිත සතුටු වුණාද? ඔව්. මට යහපතක්ද? ඔව්. අනුන්ට යහපතක්ද? ඔව්. කිසි කරදරයක් නෑ අනුන්ට. අන්න ඒක පිනයි. දැන් මේ පින අපි කිව්වා ඒ හැම පිනක්ම කුසල් නෙවෙයි. මේ පින අපිට කුසලයක් කරගන්න බැරිද? පුළුවන්. ඒකනේ කුසල්ම කරන්න කියලා කියන්නේ. පින් ඒකේ තියෙනෝනේ. කුසලස් උපසම්පදා කුසල් වඩන්න. මේ පිනම කුසල් කරගමු.
දැන් අර මල් වට්ටිය බුදුහාමුදුරු ඉස්සරහා තැන්පත් කළා. තැන්පත් කළා අපි මොකද කරන්නේ? ගාතාවක් කියනවා. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබහමි මොක්කං. පුප්පම් මිලායාති යත ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං. මේ මල් ටික බුදුරජාණන් වහන්සේට අපි පූජා කරනවා. මොකටද? මෝක්ෂය ලැබීමේ අරමුණෙන්. මල් වලට මොකද වෙන්නේ? දැන් මේකේ තේරුම හිතන්න ඕන. දැන් මල් වලට මොකද වෙන්නේ? පුප්පම් මිලායාති. මල් පර වෙනවා. අපේ ශරීරයට මොකද වෙන්නේ? කායෝ තථායාති. ශරීරයත් විනාශ වෙනවා. මල් පර වෙන්නාසේ අපගේ ශරීරයේද විනාශ වන්නේ. පුප්පම් මිලායාති කායෝ තථායාති. මල් පර වෙනවා වගේ අපේ ශරීරයත් විනාශ වෙනවා. දැන් මොකද්ද හිතුවේ? හිතුවේ අනිත්‍යතාවයි. අනිත්‍ය මෙනෙහි කිරීම මොකද්ද? භාවනාවක්. භාවනාව කියන්නේ කුසලයක්. ඔන්න තේරුම් ගන්න. පිනයි කුසලයයි දෙකක්. හැම පිනක්ම කුසල නෙවෙයි. ඒ වුණාට පින කුසලයක් කරගන්න අපට පුළුවන්. එහෙනම් පින කුසලයක් බවට පත් කරගැනීමේ වගකීම අපි සතුයි. ඒක නිසානේ පින්නතුන්නි බෞද්ධ කියන වචනේ ගැඹුරු අර්ථයක් තියෙන්නේ. බෞද්ධ කියන්නේ බුද්ධිමත්. බෞද්ධ කියන්නේ අවබෝධයෙන් කටයුතු කරනවා කියන එකයි. එහෙනම් අවබෝධයෙන් කටයුතු කළොත් පමණයි පින්නතුනි මේ පින කුසලයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකයි ස්වභාවය. ඔන්න මේක හොඳට තේරුම් ගන්න ඕන. ඕනම පින්කමකට කුසල කර්මයකට මේක දැනුවත් වීම අත්‍යවශ්‍යයි. ඔතනින් තමයි බෞද්ධ ජීවිතේ පටන් ගන්න ඕන. මේ බෞද්ධ පුරුෂාර්ථ ධර්ම වෙන වෙනම තේරුම් නොගත්තොත් කරන්නම් වාලේ කරන කෙනෙක්. හැබැයි අපි කියනවා අපි අච්චර භාවනා කළා මෙච්චර භාවනා කළා. අපි ගැඹුරු සූත්‍ර තමයි හදාරලා තියෙන්නේ. මොන සූත්‍රය හැදෑරුවත් වැඩක් නැහැ. මෙන්න මේ පදනම අපේ ජීවිතය තුල නැත්තම්. මේක ඉස්සෙල්ලම දැනගන්න ඕන. මොන జగතටත් මේ ටික දැනගන්න ඕන පින්නතුන්. ඒකයි කිව්වේ සබ්බ පාපස්සකරනම් පව් වැඩ කරන්න එපා. කුසලස් උපසම්පදා කුසල් වඩන්න. හැම පිනක්ම කුසල් නෙවෙයි. ඒ වුණාට පින කුසලයක් බවට පත් කරගන්න අපට පුළුවන්. හැම කුසලයක්ම පින්ද? ඔව්. අන්න ඒකයි වටහා ගන්න ඕනේ. හැම කුසලයක්ම පිනක්. ඒකයි බුදුවරු අනුශාසනා කරන්නේ කුසලස් උපසම්පදා. පින් කරන්න කියලා කියන්නේ නැතෝ කුසලස් උපසම්පදා. කුසල් වඩන්න ඒ තුල පින තියෙනවා. එතකොට කුසල් වඩනකොට පින තියෙන නිසා සසර සැපවත් වෙනවා. කුසලය නිසා නිවන් දකින්න පුළුවන් වෙනවා. අන්න බලන්න කොච්චර අර්ථවත්ද කියලා. මේකට අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. අවබෝධය නැතුව මේක කරන්න බෑ. ඔන්න පින සහ කුසලය අතර නිවැරදි වටහා දීමයි මේ කලේ. දැන් බලමු පව සහ අකුසලය. මේකත් දැනගන්න ඕනේ. පින කියලා කියන්නේ තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කළ හිතේ ඇතිවන සතුට. පව කියන්නේ ඒක අනිත් පැත්ත. තමන්ටත් අයහපතක් වන අනුන්ටත් අයහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කළා හිතේ ඇතිවන නොසතුට පවයි. අන්න පව. යම් කිසි කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කරනවා. ඒ කායික මානසික වාචසික ක්‍රියාවෙන් අනුන්ටත් සිද්ධ වෙලා තියෙන්නේ අයහපතක්, තමන්ටත් සිද්ධ වෙලා තියෙන්නේ අයහපතක්. අයහපත තුල හිතේ සතුටක් ඇති වෙන්නේ නැහනේ. හිත දුක් වෙනව, පසුතැවෙනව මිස.
එහෙනම් කෙනෙක් ඔය බොරු කියලා සතුටු වෙන්නේ, මංකොල්ල කාලා සතුටු වෙන්නේ, සත්තු මරලා සතුටු වෙන්නේ, කේලම් කියලා කොටවල සතුටු වෙන්නේ. ඔව් සතුටු වෙනවා. හැබැයි ඒක తాවකාලිකයි. බොරුවෙන් ඒ වෙලාවේ දිනුව වගේ පේනවා. කේලම් කියලා දෙන්න ඇවිලෙනකොට හරි සතුටක් වගේ තමයි. හැබැයි පස්සේ ඕනම මිනිස්සෙකුට හිතෙනවා මම මහ වැරදි වැඩක් කළේ. ඒ දෙන්නා මගේ වෛරය පිරිමහ ගන්න මම කේලම් කිව්වේ ඇත්ත. හැබැයි හොඳට හිටි දෙන්නෙක් තමයි අද විරසක වෙලා තියෙන්නේ. ඒ මගේ කේලම නිසා. ඕක හිතෙනවද නැද්ද? හිතෙනවා. ඒ නිසා ඇතිවන සතුට తాවකාලිකයි. ආපහු පසුතැවෙනවා. දුක් වෙනවා. මේක තමයි ස්වභාවය පින්නතුනේ. ඒ නිසා Tamanටත් අයහපතක්, අනුන්ටත් අයහපතක් මේ කායික වාචික මානසික ක්‍රියාවෙන්. අන්නේ ක්‍රියාව තමයි අපි කිව්වේ. මොකක් කියලාද? ඒක තමයි පවක් කියලා කිව්වේ. එහෙනම් පව පැහැදිලි. පිනේ විරුද්ධ පැත්ත. අකුසල් කියන්නේ කුසලයේ විරුද්ධ පැත්ත. කුසලය කියලා කිව්වේ ආධ්‍යාත්මික කුසලතා වර්ධනය වෙනව නම්, වර්ධනය කර ගැනීම නම්, අකුසල් කියලා කියන්නේ ආධ්‍යාත්මික කුසලතා නැති වී මොට වී යාමයි. මොකද්ද? යම් ක්‍රියාවකින් කුසලතා නැතිවන්නේද? යහපත් කුසලතා නැතිවන්නේද? ඒ අකුසලය. න කුසල් අකුසල්. ඔන්න අකුසලය. හරියට තේරුම් ගන්න. යම් කිසි කායික වාචික මානසික ක්‍රියාවකින් කුසලතා නැතිවන්නේද? අන්න ඒක අකුසලයක්. උදාහරණයක්. මෛත්‍රිය කියන්නේ කුසලතාවක්. මෛත්‍රිය ඇති කරගත යුතු වෙලාවේ අපි එතෙන්ට දාගන්නවා ද්වේෂය, තරහ. එතකොට මෛත්‍රිය ගොඩ ඇති කරගන්න ඕන. අපි දාගන්නේ මොකද්ද? ද්වේෂය, තරහ. අන්න අර ද්වේෂයෙන් මෛත්‍රිය යටපත් වෙනවා. ආන්න කුසලතාව නැති වුණා, ඒක අකුසල්. එතකොට එතන ඇති වෙලා තියෙන්නේ ද්වේෂය. කරුණාව තව උදාහරණයක්. කරුණාව ඇති කරගන්න ඕන වෙලාවේ අපි අකරුණාව ඇති කරගත්තා. අකරුණාවෙන් කරුණාව යටපත් කළා. දැන් අපේ හිතේ තියෙන කරුණාවද අකරුණාවද? අකරුණාව. ආන්න අකුසල්. එහෙනම් මෛත්‍රිය වෙනුවට දේශය ඇති කරගන්නවා. කරුණාව වෙනුවට අකරුණාව ඇති කරගන්නවා. අන්න ඒව තමයි අකුසල් කියලා කියන්නේ. එතකොට පින්නතුනි අපි කිව්වා ආයිත් මම මුලට යනවා හැම පිනක්ම කුසල් නෙවෙයි. ඒ වුණාට හැම කුසලයක්ම පින්. මේ පැත්තේ හිතන්න. හැම පවක්ම අකුසල්ද? ඒකේ තියෙන වෙනම සම්බන්ධයක්. අරකම ගන්න එපා මෙතෙන්ට. හැම පවක්ම අකුසලයක්. උදාහරණයක් ගන්න. ප්‍රාණඝාතයේ පවක්. ප්‍රාණඝාතයෙන් අපේ හිතේ තිබෙච්ච මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම්, පරහිතකාමී බව, අවිහිංසාව නැති වෙලා ගියා. ඇති උනේ දේශය, කෝපය, වෛරය, පරිගැනීම මේවා. එහෙනම් අපි තුල ඇති වෙලා තියෙන්නේ කුසලතාද අකුසල්ද? අකුසල්. හොඳ පැත්තේ කුසලතා ටික නැති වෙලා ගියා. අකුසල්. එහෙනම් ප්‍රාණඝාතයේ පවක් වගේම ප්‍රාණඝාතය සිද්ධ කරන කෙනා තුල, කෙනාගේ හිත තුල අකුසල් වර්ධනය වීම නිසා මොකක්ද උනේ? අන්න අකුසලයක් බවට පත් වුණා. එහෙනම් හැම පවක්ම අකුසලයක්. හැම පිනක්ම කුසල් නෙවෙයි. හැම කුසලයක්ම පින්. ඒ වුණාට හැම පවක්ම අකුසලයක්.
හැම අකුසලයක්ම පවුද? ඔන්න හිතන්න ඕන තැනක්. හැම අකුසලයක්ම පවුද? නෑ පින්නතුනි. සමහර අකුසල් තිනෝ පවු නොවෙන. උදාහරණයක් ගන්න. අපි කෑම කන්න ගියාම රස බලනවද නැද්ද? කෑමේ රස බලනවා. ලුණු ඇද්ද, මිරිස් ඇද්ද, හොඳට මේ ව්‍යංජනේ සකස් වෙලාද? නේ මේක හොඳට දිවට ටේස්ට් එකට දැනෙනවද? අපි හිතනවා. රස නම් අපි මොකද කරන්නේ? රස වැඩි නම් ඒ ව්‍යංජනේ ඒ කෑම අපි මොකද්ද කරන්නේ? අපි ඒව වැඩියෙන් කනවා. හොඳට රස જાති වැඩියෙන් කනවා. දැන් කෑම කද්දී අපි තුල තියෙනවද නැද්ද රස තෘෂ්ණාව? රස තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව කියලා කියන්නේ රස තෘෂ්ණාවට ගොදුරු වුණාම අපේ හිත තුල රස තෘෂ්ණාව වැඩෙනවා කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඇයි පින්නතුනි? අකුසල් මුල් තුනක් තියෙනෝනේ. මොනවද අකුසල් මුල් තුන? ලෝභ, ද්වේෂ, මෝහ. එහෙනම් මුල්ම අකුසල මූලය මොකද්ද? ලෝභය. එහෙනම් රස තෘෂ්ණාව කියන්නේ රසයට කියන ලෝභය. රසයට ඇති ලෝභයයි. එහෙනම් ඒක අකුසලයක්ද නැද්ද? අකුසලයක්. එහෙනම් කෑම කන්න ගියාම රස බලන එක පවුද? නෑ පවු නෙවෙයි. එහෙමනොත් කාලහමාරයිනේ. පවු නෙවෙයි. නිවනත් එක්ක බැලුවහම එය අකුසලයක්ද? ඔව්. අකුසලයක්. කුසලතාවක් නැති වෙනවනේ. තෘෂ්ණාව ඇති වෙනවා. ඔන්න බලන්න පින්නතුනි දහමේ තියෙන සියුම් තැනක්. මේක දැනගන්න ඕන. ඒ නිසා මේ පව හා අකුසලය හොඳට තේරුම් ගන්න ඕන. පින හා කුසලයටත් වඩා හැම පවක්ම අකුසල්. ඒ වුණාට සමහර අකුසල් තියෙන පව් නොවන. ඒක උදාහරණයක් තමයි මම කිව්වේ. ඒකයි පින්නතුනේ. ඒ නිසා ඔන්න බලන්න පින්, කුසල්, පව්, අකුසල්. දැන් පින හේතු වුණා මොකටද? සසර සැප ලබන්න. පින ඕනද? ඔව් ඕන. පිනෙන් පොහොසත් වීම අත්‍යවශ්‍යයි. පින වැඩි වෙන එක තමයි සැප වැඩි වෙනවයි කියලා මං කියුවේ. කුසලය අවශ්‍ය වෙන්නේ මොකද්ද? එක එල්ලේම නිවනට. එහෙනම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති සියලු දෙනා කුසලතා වැඩි යුතුයමයි. කුසලතා කියන්නේ මා කිව්ව භාවනාවක්. එතකොට මේ කුසලතා වඩන්න නැතුව නිවන් දකින්න බෑ. කුසලතා වඩන්න නැතුව නිවන් දකින්න බෑ කියලා කියන්නේ භාවනා නොකර නිවන් දකින්න බෑ කියන එකයි. එහෙනම් හාමුදුරුවෝ දැන් මුලින් කිව්වේ බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ කියලා. ඔව්. සමහරු ධර්මය අසා සිටියදීම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලබා රහත් වුණා. පළවෙනි ධර්ම දේශනය ගන්න බුදුහාමුදුරන්ගේ. කොණ්ඩඤ්ඤ, වප්පවද්දිය, මහානාම, අස්සජි යන 5 දෙනා මේ 5 දෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව අවසන් වෙනකොට කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් මග ඵල නුවණ ලැබුවා. ඊළඟට පියවරෙන් පියවර අනිත් 4 දෙනාටත් මේ දේශනාව පැවැත්තුවා. ඒ අයත් සෝවාන් භාවයට පත් කළා. ඒ 5 දෙනාටම ලබා දුන්න ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව.
බුදුහාමුදුරුවෝ තමන්ගේ දකුණු ශ්‍රී හස්තය දිගු කළ කතා කරා මහාන මෙහි එන්න බඹසරේ හැසිරෙන්න දුක් කෙලවර කරන්න කියලා. ඒහි භික්ඛුචර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය. මහාන මෙහි එන්න බඹසරේ හැසිරෙන්න දුක් කෙලවර කරන්න. එතකොට මෙන්න මේ தত্ত্বය ඇති වුණා. ඊට පස්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරලා පැවිද්දයි උපසම්පදාවයි මේ පස් දෙනාට ලබා දීලා ඊළඟට අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළා. ඒ සූත්‍ර දේශනාව අවසානයේදී මොකද වුනේ? මේ පස් දෙනාම රහත් වුණා. දැන් මේගොල්ලෝ භාවනා කළාද නැද්ද? දැන් කෙනෙකුට හිතෙනවා මේ පස් දෙනා භාවනා කළේ නෑ නේද පැත්තකට ගිහිල්ලා. පැත්තකට ගිහිල්ලා භාවනා කළේ නෑ. හැබැයි පින්නතුනි ධර්ම දේශනාව බුදුහාමුදුරුවෝ ආරම්භ කරනකොටම විසිරී විහිදී ගිය සිත එක තැන් වෙලා ඒ ඔස්සේ සිත වර්ධනය වෙලා දියුණු වෙලා අවසන්. එහෙනම් මේ ධර්ම දේශනාව තුලම සිතේ දියුණුව ඇති වී අවසන්. ඒ කියන්නේ ධර්ම දේශනාවම භාවනාවක් බවට පත් වුණා. එහෙනම් භාවනා නොකර නිවන් දකින්න බෑ කිව්වේ ඒකයි. භාවනාව අවශ්‍යයි නිවනට. ඒ කියන්නේ කුසලතාව නැතුව නිවන් දකින්න බෑ. පින්නතුනි මෙන්න මේ කරුණු කීපය ඔබ හොඳින් තේරුම් අරගෙන මම ඒකයි කිව්වේ මේ දේශනාව එක සැරේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සරලම දේ සරලම විදියට මා කියලා දුන්නා. ඒ උනාට ගැඹුරු ධර්ම සංකල්පයක් මේ සරල ලෙස පෙනුනට මේක හරියට තේරුම් ගත්තොත් එතන ඉඳලා මේ නිවන් දකින මඟ අපිට යන්න පුළුවන්. මෙතන අවුල් නම් මෙතන මේ පදනම නැත්තම් අපට අපේ ඉලක්කයට යන්න බෑ. මොකද කරන දේ පිනක්ද දන්නෙත් නෑ කුසලයක්ද දන්නෙත් නෑ. හැමතිස්සෙම නිවන ලැබේවා කියා ප්‍රාර්ථනා කර කර ඉන්නවා. නමුත් ලැබෙන නිවනක් නෑ. ඒ නිසා මෙන්න මේ පදනම තේරුම් ගන්න බෞද්ධයා කියන වචනෙට අර්ථය දෙන්නේ එතකොටයි. අර්ථය ලැබෙන්නේ එතකොටයි. අවබෝධය බුද්ධිමත් බව. මෙතන ඉඳලා ජීවිතේ පටන් ගන්න ඔබට නියත වශයෙන්ම පියවරෙන් පියවර ඉදිරියට යන්නට වාග්ය ලැබේවි. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ බණපදය ඔබට පිටිවහලක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ ගම්පහ ලක්ෂ්මී පාරේ පදිංචි චන්ද්‍රසිරි දිසානායක, ආර්යවතී දිසානායක, සුමනසිරි දිසානායක කියන මහත්ම මහත්මීන්, ඒ කියන්නේ සහෝදර සහෝදරියන් දායකත්වයෙන් කටයුතු කළා. මේ පින්වතුන්ගේ බලාපොරොත්තුව තමයි මීට වසර 6කට පෙර නම් 2016 අප්‍රේල් 9 වන දින පරලෝස්සපත් වූ එමලින් නෝනා දිසානායක සහෝදරියට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ. සසර දුක් කෙලවර වේවා. සංසාර දුකින් මිදී නිර්වාණ සම්පත්තියම ලැබීමට මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා. කලකට ඉහතදී පරලෝස්සපත් වූ දෙමාපියන් දෙදෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මිය පරලෝයන්ට යෙදුණු සහෝදරියටත් දෙමාපියන්ටත් මේ පින් බලෙන් සසරගත දුක නිවා උතුම් අමා මහ නිවනම සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට අමා මහ නිවන් සුවය ලැබීම පිණිසම මේ උතුම් කුසලය හේතු වාසනා වේවා. ලක්වැසි සියලු දෙනාටම නිරෝගී සුව අත්පත් වේවායි දිසානායක පවුලේ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසායි ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මේ බණපදය ශ්‍රවණය කර ලක්වැසි ලෝවැසි සියලු දෙනාට තම සසරගත දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ බණපදය ජීවිතයට මහා ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ද්වේෂක්ඛයෝ නිබ්බානං